තියෙනවා. ඒ පෙන්නන පස්සේ 10,000යි ෆයින් එක. ඒක පොඩ්ඩක් අනිවාර්යව වා කියන්නේ එන කට්ටියට කවදාවත් වැඩ හරින්නේ නැහැ කියලා ෆයින් දෙන්න එපා. අනිවාර්යයෙන්. දැන් තලබත් ඒත් මේගොල්ලන් මේ පට්ට අවුවෙත් බයික් එක ඇවිල්ලා ඉන්නේ. හරිද? දැන් අපි බයික් එක රයිඩ් එකක් යන්න යන්නේ. අපි බලමු. දැන් ඉතින් රයිඩ් එකේ අවුරුදු දෙකමාරක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්. අනිත් එක්කෙනා මාස 4ක් විතර දැන් අලුතෙන් අවුට් කෙනෙක්. හරිද? ඕගොල්ලන් ක්වොලිෆිකේෂන් මොනවද ලැබුවේ? මේ මම ආවේ නම් ඒජන්සි මාරින් ආවේ. හරි. ආවේ කියන්නේ මගේ ක්වොලිෆිකේෂන් එක බැලුවා කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසිම දැනුමක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඉංග්‍රීසියෙන්ම කියන්නේ සමන කතා කරන්න යම් දෙයක් එයාලා කියන එක අපි ආගන්න මොනවද යම් දෙයක්. එතකොට මේ සම්පූර්ණ සබ්ජෙක්ට් එකම ඔයාලට ලක්ෂ එකමාරක් එක්ක වෙන්න විදන් වෙලා තියෙනවා. හරිනේ? ඒකට හවුස්කීපින් හරි කමන්නේ ලැප් එකක් හරි හොදලා මම ජීවත් වෙනවා කියන මයින්ඩ්සෙට් එකෙන් තමයි දැන් අපි ගොල්ලෝ ඇත්තටම ඉන්නේ. ඒජන්සි කාරයෝ ඇත්තටම ඔලු හොදලා කොහොම හරි අටකලම තමයි හරින්න ගන්න. ඒගොල්ලන්ගේ මේකට වාට 1500 වාට ආවට පස්සේ කපනවා කියලා. 1500 වාට 200 කියලා කපනවා. ඒක කෙපුවට පස්සේ ඔයා යනකොට ඔයා සාමාන්‍ය මේ කම්පැනි මම එක්සිට් වෙනකොට ඒ 1500 දෙනවා කියලා කිව්වා. හැබැයි Hey kid, don't ever let them get inside your head. They'll tell you what to do in life instead of everything you know that you could get. Don't let them. ලංකාවේ වගේ නෑනේ. දැන් ඔයගලන්ට ආවට පස්සේ ජොබ් එක විතරයි. අනිවාර්යෙන් ජොබ් එක විතරයි. මෙච්චරයි සබ්ජෙක්ට් එක දාගන්න ගිහින් නිවාඩු දවසකට පොඩ්ඩක් යාළුවොත් එක්ක මුලාට දෙයක්. එච්චරයි. ඔයා සාමාන්‍ය මාසෙට දවස් කීයක් ඉඳලා කරනවා? මම දවස් ඕෆ් 4ක් ගන්නවා. මම ඉතින් මේ දවස් ටිකේ සතියක් විතර දාගත්ත දවස් ඕල් පගේ පිළිත් තමයි ඉන්නේ. මේ දවස් ටික වොන්න ගෙවුවා. ඉස්සරහට නාල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ කාරණේ තමයි දැන් ඕගොල්ලෝ මොනවද ඕඩර්ස් ඩිලිවරි කරනවා. දැන් මම ඕඩර් එකක් ඩිලිවරි කරනවා මට කෑම හරි මම පීසා එකක් ඕඩර් කරනවා කියන්නේ පීසා එකක් මම ඕඩර් කරනවා. දැන් ඕගොල්ලන් කියනවා දැන් පීසා එක ගෙනාවට පස්සේ තම ඕගොල්ලන්ට සල්ලි දෙන්නේ නැහැ. මම සල්ලි දුන්න නැත්නම් ඔයාලා මොනවද කරන්නේ? මම උදාහරණයක් කිව්වට ඒ වගේ සිටුේෂන්ස් ඔයගොල්ලෝ වෙලා ෆේස් කරලා ඒක බේස් කරලා ඒක කොහොමද ඒ කොහොම කියන්නේ ඉස්ලාම් මෙයාගෙන් අහලා මම අවුරුදු දෙකක් තිස්සේ වැඩ කරන කෙනෙක් මෙයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා මේ සම්බන්ධයෙන් ඒ සම්බන්ධය කියන්නේ ඉතින් සමහර කට්ටිය ඉතින් මේ වෙලේ ඒක වර සමහර කට්ටිය සල්ලි දෙන්නේ කියන්නේ ඒක ගොඩක් හොර කට්ටිය නෙවෙයි තියෙන්නේ. ඔව් මේ කට්ටිය මේ හොර සබ්ජෙක්ට් කරන්න බෑ. මේ තෙවිල කැමරා කවදාවත් එයාලා එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය අපි ෆුඩ් එක ගෙනත් දුන්නාට පස්සේ එයාලා සමහර දවස් ඔන්ලයින් පේ කරනවා. ඔන්ලයින් පේ කරලා පස්සේ ඒ දවසේ ඕඩර් සමහර ඩ්‍රයිවර්ස්ලා යන්නේ ඒක ඕඩර් කැන්සල් වුණාට පස්සේ එයාලා හිතන් ඉන්නේ මේකෙන් එකෙන් අඩු කරගන්න ඕනේ. ඒ සබ්ජෙක්ට් වලින් ඒ සල්ලි දෙන්න දුන්නේ. එහෙම දෙන්න දිනනවර ඉතින් අපි පොඩ්ඩක් කතා බහ කරනවා. මේ එතන අපි එයාලා සල්ලි දෙන්න දුයි කියනනම් අපි මෙතන ඩිලීට් කරා ඒකෙන් තියෙන අපි ඇප් එකෙන් ඩිලීට් කරන ඕඩර් එක ඉවර කරගන්න ඕනේ. පීරියඩ් සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක ඉවර කරාට පස්සේ ඊට පස්සේ ඒ ගාන වශයෙන් අපි ඒ ගාන අනිවාර්ය අපි තමයි ගෙවන්නේ. ඕක දැන් ඔයා ලොකේෂන් එකට යනවනේ. ඔව් ලොකේෂන් රීච් වුණාට පස්සේ ලොකේෂන් රීච් වුණාම හරි ඩෙස්ටිනේෂන් රීච් කරනකොට ඔයගොල්ලන්ගේ ඕඩර් එක ඉවර වෙනවා. එනේ ඒ මේ වෙන. අපි ඒක එකකින් අපිම ඉවර කරගන්නවා. ඔයාලා ඉවර කරනවා. හරි ඔයා ඕඩර් එක දුන්නා. මම මෙතනින් ඉවර කරනවා. ඒ කියන්නේ අපි ෆුඩ් එක දෙනකොට එයාගේ සල්ලි ගන්න ඕනේ. සල්ලි අරගෙන තමයි ඊට පස්සේ තමයි ඒ දෙවෙනි සබ්ජෙක්ට් එක තියෙන ඩිලීට් කරන්න. සල්ලි ගත්තට පස්සේ ඩිලිවර්. එහෙම දුන්නාට පස්සේ එයා සල්ලි දෙන්නද මොනාරි එහෙම
මොනවාරි ප්‍රශ්නයක් වුණා නම් අපි ඇප් එකෙම තියෙනවා. ඇප් එකේ සුපර්වයිසර්ලා කන්ටැක්ට් කරගන්න තියෙනවා. ඒකෙන් අපි චෙක් කරගෙන අපි සුපර්වයිසර්ත් එක්ක චෙක් කරගෙන මේ ඔක්කොම සිස්ටම් එකේ තියෙන්නේ. සිස්ටම් චෙක් කරගෙන මේක කියන්න පුළුවන්. මේම තමයි මේ කස්ටමර් කෙනෙක් අපි සල්ලි දුන්නේ. මේක මොනවද කියලා පොඩ්ඩක් චෙක් කරගෙන එයාලා ඒක චෙක් කරලා බලලා කස්ටමර්ට කෝල් කරලා එයාලා කස්ටමර් කෙයාගෙන් කෝල් කරලා එයාත් එක්ක කතා කරලා එක්ක සල්ලි ගන්න කියනවා. ඒක නැත්නම් මේ සල්ලි සමහර වෙලාවට ගොඩක් එහෙම ප්‍රශ්න වුණාට පස්සේ සමහර වෙලාවට ඒක ඇප් එකෙන් ඒක සල්ලි ගන්න නැහැ. ඒ කස්ටමර් බේස් එක අඩු කරගන්න කැමතියි. කස්ටමර් බේස් එක අඩු කරගන්න කැමතියි තියෙන තමයි එයාලා හරි ඕකේ නෝ ප්‍රොබ්ලම් I will manage this කියලා එහෙම කියලා අපි මෙතන ෂෙප් කරලා අපි එතන එනවා. එතකොට දැන් ඔයාගේ කොහොමද එක්ස්පීරියන්ස් එක? ඒක දැන් මම අතරක් වා කලබල වෙලා එහෙම නැත්නම් බය වෙලා වගේ අපි සල්ලි කොහෙවන්ට වෙන්නේ කියලා මේ මාතාවතට මට දෙපාරක් ෆෝන් කරලා හිතනවා. ඔය සීන් එක. සාමාන්‍යයෙන් කෝල් කරලා අපි සුපර්වයිසර්ට කතා කරනවා ඒකකින් මැනේජ් කරන්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලන්ට සමහරලාට ඔය මෙහෙට ලංකාවේ වගේ තමයි මේ දරන දුර කට්ටිය ඉන්නව නැත්තේ නැහැ. ඔය බීලා ඕඩර් කරන කට්ටිය ඉන්නවා. දැන් බීලාට පස්සේ ඕඩර් කරන ගහන්නේ ඒ වගේ වලි මොනවත් සෙට් කරලා නැත්නම් ගහ වරා ගන්න බැනලා තියෙනවා. බැනලා තියෙනවා. අත තියන්න නම් බය. මෙහෙ තියන්නේ අත මුලින් කවුද තියන්නේ තියෙන එකම වැරදි. ඔයාගේ වැරදි හරි මගේ වැරදි මං වාට මගේ වැරදි නැතුව මං වාට අත තිබ්බා කියන්නේ එතන වැරදි වෙන්නේ මං එක්ක. ඒක නම් ගාන්න තියෙන්නේ නැහැ බයිනවා. අපිට ඇත්තටම මේ රස්සාවෙන් අපි නිකන් බයිනවා. ඇත්තටම ඇත්තම කියනවා නම් ඩිලිවරි කොල්ලෝ කියන්නේ බල්ල ගන්නට තමයි දාලා තියෙන්නේ. ඒ තත්ත්වය තියෙන්නේ. අපි කියන්නේ ඩිලිවර්ස් ගණන් ගන්න අපි තමයි එයාලගේ බඩගිනි නිවන්නේ. හැබැයි එයාලා ඒක තේරුම් කරන්නේ ඒක තමයි සබ්ජෙක්ට් එක. මේ පොයින්ට් එක ඕගොල්ලෝ ඇත්තටම තේරුම් ගන්න ඕනේ. හැබැයි මෙහෙමයි. දැන් අර අපිට කෑමක් මොනවා හරි දෙයක් අපිට ඉක්මනින් අපි ඒගොල්ලන්ගේ පුළුවන් තරම් කැපකිරීමක් කරලා තමයි ඒගොල්ලන් කියන්නේ. ඒකින්ද මම කියන්නේ මේ තමයි ලංකාවේ තමයි ওই ඩිලිවරි රයිඩර්ස්කට කවුරුත් පිටචන් වැඩ කරන්න එපා. අර නම්බුවක් තියලා වැඩ කරන්න ඒගොල්ලන්ට අපි වගේම මිනිස්සු. ඒක හින්දා. හරිද? හරි. අනිත් එක තමයි ඊළඟ කාරණේ මේ දැන් අපි මේ සබ්ජෙක්ට් එක ඉවරයි. ඊළඟ කාරණේ සේෆ්ටි කොහොමද? දැන් මෙහි බලන්න මම දැකලා තියෙනවා ඔය කලබත් කොල්ල ඕන තරම් හැප්පිලා පාරේ බයික් එක කුඩු පට්ටම් වෙනවා වැදිලා මම දැකලා තියෙනවා. මම පාරේ ඇත්තටම මම ඕගොල්ලන්ව බය කරන්න කියනවා නෙමෙයි. මම ඇත්තටම දැකලා තියෙනවා කවුරුද ඒක මම කියන්නේ ඒක අනිවාර්ය කියන්න ඕනේ. ඒක ලංකාවේ අනිවාර්ය කියන්න ඕනේ. ඒක ගොඩක් දුර එන්නේ මේකෙන් පොඩි කොල්ලෝ එන්නේ. අවුරුදු 18 19 පොඩි කොල්ලෝ එන්නේ. දැන් බලන්න දැන් බයි මෙහි සාමාන්‍ය අර ලංකාවේ වගේ නෝමල් පොඩි පාරවල් නැහැ. පාරට බැස්සොත් කෙලින්ම හයිවේ එකෙන් 120 80 ඒක තමයි ස්පීඩ් ලිමිට් එක. දැන් බයික් එක සාමාන්‍යයෙන් අපි 80ට ගත්තේ බයික් එක නිකන් අර බයික් එක ගන්නවා කොල්ලෙක් නිකන් බයික් දෙනවා දන්නවා ඒකින් බයික් එක 80ට ඇතුළු බයික් එක වයිබ්‍රේට් වෙන්න ගන්නවා. අනිත් එක මේ පාරවල් වල යනවා නම් අපිට 120 නම් 120ටම අපි යන්න ඕනේ. අඩු කරන්න ඊට වඩා අඩුවෙන් අපි යන්නත් බෑ. දැන් ලෑන්ඩ් ක්‍රූසර් එකක් යනවා කියන්නේ යන්නේ දන්නවනේ 120ට වගේ යනවා. දැන් හයිවේ එකේදී ලෑන්ඩ් ක්‍රූසර් යන වේගය ඇති සම්පූර්ණයෙන්ම බයික් ගැස්සලා ඇක්සිඩන්ට් එකක් වෙනවා. දැන් ඕගොල්ලෝ මේ පාරේ ඉවරදී හයිවේ වල ඉවරදී හිතේ පොඩි අයක් ගැලෙන්නේ ලංකාවේ ඕගොල්ලන්ට පවුල් තියෙනවා. ඒ කියන්නේ අම්මලා තාත්තලා බලන් ඉන්නවා ඒව කොහොමද දරාගෙන එලවන්නේ? ඒකම කියනවා නම් සාමාන්‍ය අපි හෙල්මට් දැම්මට පස්සේ අපි හෙල්මට් එක ඉස්සර වින් ස්ක්‍රීන් පේන්නේ ඒව තමයි පේන්නේ. ඒ තමයි ඒ තරමට වාහනේ යන්නේ අයියේ යන්නේ. හරිද? ඔයා කියන්නේ මේකේ ට්‍රැක් තියෙනවා. ට්‍රැක් තියෙනවා සාමාන්‍ය 4ක් විතර තියෙනවා ට්‍රැක්. ඒකෙන් තියෙනවා VIP ට්‍රැක් කියලා වෙන් කරලා තියෙනවා. ඒ කොනම ට්‍රැක් අපිට දාන්න බෑ. ඒක ට්‍රැක් එකේ ස්පීඩ් එක කියන්නේ. ඒක 120 තමයි. ඒ 120 තිබ්බට කැමරාස් වලින් විතර යාලා 120 අඩු කරන්නේ. ඒක සම්පූර්ණ පා ගන්නවා. ඒ කියන්නේ 180 ස්පීඩ් කොච්චර තියෙන්නේ ඒ ගානටම යනවා. ලෑන්ඩ් ක්‍රූසර් එකක් කියන්නේ 180 හරි. ඒ ගානට ඒක දෙවෙනි ට්‍රැක් එක කොහොමද? දෙවෙනි ට්‍රැක් එක දෙවෙනි එකයි මේ පළවෙනි එක දෙවෙනි එක ඒකමයි තමයි. ඊට පස්සේ දෙකක් තියෙන්නේ සාමාන්‍ය නෝමල් කොනෙම ට්‍රැක් එකේ තියෙන්නේ ලොකු ට්‍රැක් වලට යනවා. සාමාන්‍ය ඊට පස්සේ දෙවෙනි ට්‍රැක් එක අපිට අල්ලගෙන නෝමල් යන්න පුළුවන්. අපිට 120 එක අපිට 120ම යන්න ඕනි කියලා නෑ. සාමාන්‍ය 100 80 85 විතර යන්න ඕනේ. මේ ඒ කියන්නේ මේකෙන් එවෙන්නේ මේ තියෙන්නේ අපි ලංකාවේ පදින විදිහට කවදාවත් බයික් පදින්න බෑ. බෑ කියන්නේ අපි ට්‍රැක් මාරු කර ගන්න බෑ. ඒ දන්නවද මෙහෙ තියෙන්නේ මේ ලෑන්ඩ් පදින කට්ටිය ඉන්න කතාරිලා ඉන්නේ. එයාලගේ ලැක්සස් පදිනකොට කවදාවත් මේ ඉස්සර බලන්න. එයාලා ෆෝන් එක අතින් ෆෝන් එකයි අනිවාර්යයෙන්ම දැකලා ෆෝන් එකේ තමයි එයාලා වහලා පදින්නේ.
ඉස්සරහම එක කකුලක් හරිද මේක තියාගෙන දොරේ තියාගෙන අනිත් කකුල මේක තියාගෙන ෆෝන් එක මෙහෙම තියාගෙන මේක තමයි ෆෝන් එක තමයි බලාගෙන යන්නේ මේ දැන් ඕගොල්ලෝ හිතනවා ඇති දැන් අපේ අවුරුදු 18 ගාන 20 වගේ පොඩි කොල්ලෝ කොහොමද දැන් කල්පනා කරන්නේ බයික් එකක් තියනවා කියන්නේ අර කැම්ම අපිට පට්ටම කැම්ම අනිවාර්යයෙන් ඒ වයසේ අපිට පට්ට කැම්ම දැන් අපි ආස කරන දෙයක් ඒක දැන් ඒ ආස කරන දේ අපි ජොබ් එකක් විදියට කරනවා කියන්නේ අපිට ඒක ඇත්තටම සුපිරි කියලා තමයි හිතෙන්නේ. ඇත්තටම සුපිරි. ඒක ලංකාවේ සුපිරි. ලංකාවයි පිටර මේ කියන්නේ මේ මැද පෙළ දිගයි ගත්තාම හාත්පසින්ම වෙනස් මේ ක්ලයිමේට් එක දුවන වාහනේ දුවන විදිහේ ස්පීඩ් එක එහෙම. ලංකාවේ නම් මෙහෙන් අස්සේ මුල්ල දාගෙන ෆුල් ආසික් එකේ දුවන්න පුළුවන්. හැබැයි මේ එහෙම නෙමෙයි ජීවිතේ සම්පූර්ණයෙන්ම ලොකු අවදානමක් තියෙනවා. ජීවිතේ සම්පූර්ණයෙන්ම අවදානමක දාලා තමයි දුවන්න ඕනේ. ඒකින්ද කල්පනා කරන්න දැන් ඕගොල්ලන් බයික් රයිඩින් හරි මම ආස කරන ජොබ් එක මෙහෙ ආවට පස්සේ මම ඉතින් මට අවුල් නැහැ මම ලංකාවෙන් කරන එක මට මෙහෙ මොනවද එච්චර ගේම නෙමෙයි එහෙම තමයි අපි ඉස්සරහා එහෙම තමයි එන්නේ දැන් ඇත්තටම මේ සබ්ජෙක්ට් මේ සීන් එක දන්නේ නැති ඉන්න තමයි ගොඩක් කට්ටිය ඉන්නේ ඇත්තටම මෙහෙමයි ඕගොල්ලන් එන්න දැනගෙන ලංකාව වගේ මෙහෙ ජීවිතේ ලොකු අවදානමක් තියෙනවා මටත් මල්ලිලා ඉන්නවා මම මගේ මල්ලිලාට මම කවදත් මම රෙකමන්ඩ් කරලා නැහැ මල්ලි මේ වගේ ඩිලිවරි ජොබ්ස් වලට මම හැබැයි මේ වීඩියෝ එක බලලා හැමදේනම මගේ මල්ලිලා අයියලා වගේ තමයි මම ඕගොල්ලන්වත් ඇත්තටම කියනවා නම් ඒ වගේ දෙයකට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ හැබැයි ජීවිතේ මේ මොකුත්ම කරන්න දෙයක් නැත්තම් කන්න බොන්නවත් නැත්තම් මොනවත්ම නැත්තම් ඔප්ෂන් එකක් තියෙන්නේ මේක විතරයි අනිවාර්යයෙන් දැන් ඕගොල්ලන්ට තේරෙනවනේ කොච්චර ටෆ් ගේම් එකක් දීලාද මේගොල්ලෝ හම්බ කරන්නේ කියලා. හරිද? දැන් මේ සබ්ජෙක්ට් එකේ ඇත්තටම කියනවා නම් කොහොමද? hats off. මට කියන්න දෙයක් නැහැ. මේගොල්ලන් ගැන මේ ඩිලිවරි රයිඩර්ස්ලා කියන්නේ ඇත්තටම වඳින් දුවන කට්ටියක් අත් දෙක කියලා ඒගොල්ලන්ගේ පවුල් වෙනුවෙන් ඒගොල්ලන්ගේ තියෙන හීන ඔක්කොම ටික අර කොහොමද? විසිට කරලා දාලා වගේ ඇවිල්ලා ජීවත් වෙන්නේ මේකේ හරියද මේ ෆන් එකක් නැතුවම මේ බයික් රයිඩින් කියපුවම ඇත්තම කියනවා නම් මේකේ ෆන් එකක් තියෙනවා. මේ කොච්චර දුක තියෙනවා කියන්නේ ඒ දුකෙන් අස්සේ ඒකේ තියෙනවා ෆන් එක. ඒක අස්සේ ෆන් එකක් කියන්නේ සාමාන්‍ය අපිට කම්පැනි පෙට්‍රෝල් එමෙදේම කම්පැනි දෙන්නේ. පෙට්‍රෝල් අර ඕන තරම් ෆුල් ගාගෙන කතාර පුරාම කරගෙන පුළුවන්. සම්පූර්ණ මම දෙන්නේ කියලා මම කතාර පුරාම කරගෙන දෙනවා. මම බයික් එකකින් කිලෝමීටර් 100 ගානක් කියලා දෙනවා. මේ බයික් එකකින් හයිවේ එකකින් මේ හයිවේ එක 100 ගානක් කියලා දෙනවා බීච් කියලා දෙනවා. ඊට මේ පාක් අරිනු ගොඩක් දෙනකින් කියලා. හැමදේටම අපි බයික් යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය මෙහි එක්කෙනෙක් සාමාන්‍ය මම කියන්නේ මතාම් වල වැඩ කරන කට්ටියට ඔයාලා වුණොත් ඔයා සාමාන්‍ය එළියට කොහෙද යන්න ඕනේ. යන්න ඕනේ රියල් කීයක් දීලා ගන්න යන්නේ ටැක්සි වල. ටැක්සිට වර රියල් 15ක් 20ක් කරගෙන කියලා මේක කියන්නේ අපි සාමාන්‍ය අපේ මගේම බයික් මම කවද යන්නේ එතකොට තමයි දෙන්න ඕනේ. මේක කියන කම්පැනි එදාට රේට කියලා බාර දෙන්න ඕනේ එමනේ. ඕන වෙලාවන ඕන දැන් මේ ක්වෙස්චන් එක ඔයාලට අදාළයි. මේක මෙයාට. දැන් ඔයා අවිත් කියන්නේ. දැන් ඔයාලට මේ දැන් අලුතින් ආපුවා කොහොමද පාරවල් දැනගත්තේ? අපිට දුවා ඇවිල්ලා නැහැ. කොහොමද මේ පාරවල් එක හොයාගත්තේ? මම නම් ඉතින් බොහොම දුක් විඳා. මේ ටෙස්ට් එකෙන් නම් මට එකපාරක් මුදයක් තමයි මම මගේ අයියත් එක්ක කාර් එකේ යද්දී එක පාරයි වැරදුනේ. ඒක හයිවේ එකේ එක එක්සිට් එකක් වැරදුනා. ඒක කෙලින්ම ගියේ ෂේක් ලයින් ගෙදරට. ඒ රූට් එකේ ඉම ෂේක් ලයින් ගෙදරට. හරිද? ඉතින් යද්දී පොලිසියෙන් ගන්න ගාලා. කොයිද? ඊට අපි බාහිරදී කරගලා ආවා. ඒ වගේ මොනවා කොහොමද පාරවල් හොයාගත්තේ? එක පාරක් වැරදිලා කිලෝමීටර් 10ක් 15ක් කරගෙන යන්න ඕනේ දැන්. එහෙම නේ දැන් හයිවේ එකේ. උඹලා ඔය යන ගොඩක් දුරට GPS එකනේ ඔය සිත් එක යන්නේ. GPS කියන්නේ මේ ලොකේෂන් එක. Google එකේ Google එකේ තියෙනවනේ. ඒකෙන් අර exit වෙන තැන තියෙනවා. මෙහි exit 15 17 එහෙම කිය exit තියෙනවා. අපි එක exit මිස් වුණා කියන්නේ ආපහු මේ location එක අපිට කරකලා පෙන්නනවා. ඒක කියන්නේ 1 කිලෝමීටර් ගානක් විතර වැඩි වෙන්නේ. අනිවාර්යයෙන්. ඒ exit මිස් වුණා කියලා කලබල වුණොත් ඒක ඒයින් තමයි ගොඩක් ප්‍රශ්න. ගොඩක් මේ කේස් එක වෙනවා. අනිත් එක හරියට මේ මම මේ දැක්කා ඊයේ කියන්නේ ළඟදී බයික් වගේ කාර්ද පොලිසිය අරන් ගියා ආවිල්ලා. පොලිසිය ඔය මගේ මෝල් එක ඉස්සරහින්ම ඕඩර්ස් ගන්න වේට් කරගෙන හිටපු කොල්ලොන්ගේ බයික් සංග අරන් ගියා. ඒකට හේතුව මොකද්ද?
හේතුව කියලා ඒක මේකෙන් මෙහෙ තියෙනවාද අපි අපි ලංකාවේ ලයිසන් එක තියෙනවනේ. ඔව්. කාර්බන් ලයිසන් එක. බයික් ඩ්‍රයිවිං ලයිසන්ස්. ඩ්‍රයිවිං ලයිසන් නෙවෙයි බයික් එක ලයිසන් එක. මේක බයික් ආදායම් බලපත්‍රය. බලපත්‍රය. රයිට්. ඒකට කියන්නේ ඉස්තිමාර. ඉස්තිමාර මේ. හරිද? ආදායම් බලපත්‍රයට මෙහි කියන්නේ හරිද? ඉස්තිමාරය කියලා. හරිද? ඒ ඉස්තිමාරයක නැති හින්දාද? ඔව් ඒ නැති හින්දා ඒක ඉතින් කඩේ ෆෝල්ට් එකක් නෙවෙයි. ඒක ඉතින් කම්පැනි බලන එක. ඒක අරගෙන ගිහලා කම්පැනි ඔබ දැක්කා හරිද? බයික් අරගෙන බයික් රෝඩ් ගණන් අරන් ගියේ. බයික් රෝඩ් ගණන් අරන් ගිහලා ඊට පස්සේ මේ ඒ කොල්ලෝ ටික මොනවද? මාගේ බලාගෙන හිටියා. පේපර්ස් ටික ගත්තා චෙක් කරා. යම ඕකේ خلاص. කල එහෙම බයික් කෙනෙක් ගියා. ගියා. සීන් එක එතනින් මොකද? එතන ගියා අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කම්පැනි බාර ගන්න. කම්පැනි බාර ගන්න ඒ ඉස්තිමාරයක කියලා එදාට ලයිසන් එක ගත්තා කියලා එදාට අපි ඕෆ් කියලා දා ගන්න දෙන්නේ. එහෙම නේ. ඔයගොල්ලෝගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ එක්ස්පයරි එහෙම කතන්දර ඒක අවුරුදු 5කට තියෙනවා. අවුරුදු 5කට වැඩි. ඊට පස්සේ ડ્રાઇවිંગ ආයෙ රිනිව් කරන්න ඕනේ. රිනිව් කරන එක කොහොමද කම්පැනි රිනිව් කරගෙන මම තාම ඒකෙන් දන්නේ සබ්ජෙක්ට් එක තමයි අවුරුදු 5 වරුන්නේ. ඒක ඉතින් රිනිව් කරන්න කියන්නේ ලංකාව වගේ වෙන්න ඕනේ මට. ඒකට සබ්ජෙක්ට් හරියට දන්නේ නැහැ ඒක. හරි. ඊළඟ කාර්යය තමයි අන්තිම කියන්නේ දැන් අන්තිම කොටස වගේ තමයි යන්නේ. මේ බයික් එක ඕගලන්ට කම්පැනි එකෙන් සප්ලයි කරනවා. ඔව් කම්පැනි. මොකද්ද මේ බයික් සේම කොහමද ඕගලන් ඉල්ලන බයික් එක දෙනවද නැත්නම් ඒගොල්ලන් දෙන බයික් එක ඕගලන් ගන්න ඕනේ? එහෙම නෙවෙයි. එයාලා කට්ටිය අපි සාමාන්‍ය අපි නම්බර් බොසයිනේ මුදි කියන්නේ කෆිල්. අපි කෆිල් එන්න එයා නොස් පිටින්ම ගන්නවා. මුදිර් කියන්නේ මහත්තයා. හරි. අරබික් වලින් මුදිර් කියන්නේ මහත්තයාට. හරි. එයා නොස් පිටින්ම ගන්නවා. සාමාන්‍ය අපේ කම්පැනි වල කම්පැනි තියෙන්නේ යුනිකෝන් Honda යුනිකෝන් තියෙනවා. යුනිකෝන් එක. ඒකයි දැන් අලුතෙන් අලුත් කට්ටියක් ගන්න ගත්තා. ගන්නකට පස්සේ ඒකට ගත්තේ හංකේ. හංකේ. දැන් මම අහන්නේ දැන් ඔය බයික් එකේ ඉන්කේස්. කවදාවත් බයික් එක හැප්පුණා කියන්නේ ඒ බයික් එකට තියෙන අලාභය කවුද ඕගොල්ලන්ට ගෙවන්න කරලා කම්පැනි බාර ගන්නවා. නෑ ඒකෙන් කියන්නේ මේව සබ්ජෙක්ට් අලාභය කියන්නේ අපිට ඒක බයික් එක පුණා කියන්නේ මේ ඔක්කොම තියෙන සිස්ටම් නේ. සිස්ටම් කියන්නේ මේකෙන් තියෙන මෙටරස් 2 කියලා ඇප් එකක්. ඒ ඇප් එක මෙටරස් 2. එතන එක්ස් වුණාට පස්සේ දැන් සාමාන්‍ය කියන්නේ වාගේ මගේ වාහනයක එප්පුණා කියන්නේ ඒතර වාගේ ගාව තියෙන මෙටරස් එක මගේ ගාවක් තියෙනවා. වාගේ ID නේද? ඉන්සිඩන්ට් ID එක අරගෙන ඒ වාහනේ කොහෙද වෙදුනේ කොතනද යන ඒ ඔක්කොම ලොකේෂන් ෂෙයා කරාට පස්සේ ඒක යනවා පොලිසිය. ට්‍රැෆික් ගාන්ජ් එකට යනවා. ට්‍රැෆික් ගාන්ජ් දෙන්නට පස්සේ බලලා දෙන්නට සාමාන්‍ය දවසක් ඒ දෙන්නට මෙසේජ් එකක් එනවා. මේ දාට එන්න. බලහාට පස්සේ දෙන්නට ලින්ක් එකක් යනවා. ඒ ලින්ක් එක ගාලා ඔයාලා දෙන්නේ මේ මොනවද? අර මේ බයික් එක හදලා පොලිස් පේපර් එක අරගෙන ගිහලා ඔයාලට ඒක ක්ලියර් කරන්නට තියෙනවා. අනිත් එක තමයි ඉන්ෂුරන්ස් එක. ඉන්ෂුරන්ස් එක ක්ලියර් කරගන්න ඕනේ. ලංකාවේ වගේ හරියට බයික් එකක් හෝ වාහනයක් මේ හැප්පුණාම මේ ඔයාගේ තමයි වැරද්ද. ඔයා හදලා දෙන්නේ ඒ කතන්දර මුකුත් නැහැ. හරිද? මෙහෙ කෙලින්ම දැන් වාහනේ හැප්පුණා කියන්නේ වාහනේ හැප්පුණ කෝණෙන් බලලම තේරුම් ගන්නවා ඒගොල්ලන් කාගේද වැරද්ද කියලා. කෙලින්ම පොලිසියට ඒ කියන්නේ වැරද්ද උනේ කෙනා පොලිසියට ගිහලා පොලිස් පේපර් එක රියල් 250 නේ. ඔව් රියල් 250ක් ගෙවලා පොලිස් පේපර් එක අරන් දුන්නාට පස්සේ ඒක ඉන්ෂුරන්ස් එකෙන්ම ආදලා දෙනවා. එච්චර ලොකු දියමන්නේ අර ගහවනා ගන්න යන්නේ නැහැ. හරිද? උඹ ආදලා දීපන් මම ආදලා දීපන් ඒ වගේ කතන්දර. අනිත් එක තමයි ඒක ලංකාවේ නම් පොලිසියෙන් ඉන්නනේ පාරවල අපි වැරද්දක් කරපුවාම අල්ලන්න. ඔව් අනිවාර්යයෙන්. අපි වැරද්දක් කරපුවාම අල්ලලා ගඩයක් ගන්න අනිවාර්යෙන් පොලිසියෙන් ඉන්නවා. ඒක දැන් මේ වැරද්ද හොයන්න ඕන නම් අපිට කීයක් හරි අපේ වහලා ඒ සබ්ජෙක්ට් එකට මෙහි නැහැ. මම දන්නවා. මම දන්නවා ඒ සබ්ජෙක්ට් එක මෙහි නැහැ. මේ සම්පූර්ණයෙන්ම 24/7 CCTV surveillance. කෙලින්ම දඩයක් වදිනවා වදින්නේ අපිට දන්නේ නැහැ කොහොමද මේ සබ්ජෙක්ට් එක ගැන. ෆ්ලෑෂ් එකෙන් තමයි සාමාන්‍යයෙන් අපි දැන් කලර් ලයිට් එකක් රතුපත් වෙලා දැම්මා කියන්නේ තත්පර 3කින් දැම්මා. රතුපාටපත් වෙලා තත්පර 3ක් පරක් වෙලා දැම්මා ෆ්ලෑෂ් එකක් වදිනවා. ඔව් ඒ ෆ්ලෑෂ් එක වැදුනා කියන්නේ අපිට දඩයක් රියල් කියන්නේ සාමාන්‍ය 6000ක් ගන්නවා ෆ්ලෑෂ් එක. රියල් 6000ක් හරියට මෙහි කලර් ලයිට් එක මෙහි කලර් ලයිට් එක කියන්නේ නීතිය පිළිපදින්න තුවාල පැන්න නම් බයික් එකක් හෝ කාර් එකක් හෝ මොනම දෙයක් වුණත් රියල් 6000ක දඩයක් තියෙනවා. දැන් ඔයා රියල් 2500ක් දඩ මේ පඩි අරගෙන රියල් 6000ක් දඩ ගෙවන්න බෑනේ. ඒක හින්දා පරිස්සමින් මොකද නැත ඒ ෆයිනල් කම්පැනි බාර ගන්නවා. ඒක දෙන්නේ කම්පැනි බාර ගන්නවා. ඒකෙන් මේ මං කියවනේ ඒක සිස්ටම් කියලා. සිස්ටම් කියන්නේ මේකෙන් මාසයක් ඇතුළත ගෙවුවොත්
3000 ඩිස්කවුන්ට් එක ඩිස්කවුන්ට් ඒක තව කියලා තියෙනවා අපි ළඟදී අපි කොල්ලෙක් අපි මගේ කම්පැනි වැඩ කරන යාළුවෙක් වෙන සිද්ධියක්. එයාට ඒ අයිදා ෆයින් එක වෙදලා තිබ්බේ. ඒ කම්පැනි අපිට රික්වෙස්ට් කරන්න පුළුවන් මේ ඩ්‍රයිවර් අලුත්. එහෙම කියලා අලුත් කියලා රික්වෙස්ට් කරලා ලියුමක් දුන්නා කියන්නේ එයාට ඒ 3000 තව අඩු කරගන්න පුළුවන්. ඒ බලනවා එයාලා තප්පර ගානේ බලනවා. එයා ඕනේ මේ කියලා දාලා තියෙනවද එක්කෝ. එයාලා වැරද්ද බලලා තමයි ඒකට තීරණය කරන්නේ. දැන් ඔයාලා ගන්න මේ පඩියෙන් හරියද බයික් එක මේන්ටෙනන්ස් කරන්නේ කවුද? බයික් එක මේන්ටෙනන්ස් ඔයාලද කරන්නේ කම්පැනි ඒ ඔක්කොම කම්පැනි. සර්විස් ආරෙන් ඔක්කොම කම අපිට මේ අපිට කියනවා ඇත්තම කියනවා නම් බයික් එක පදින්න විතරයි කියන්නේ. පදින්න විතරයි. බැටරි නෑ. මේන්ම කාරණේකට අහන්න අවුනා දැන් ඔයාලට තුනේ පෙට්‍රල් කම්පැනි කියන්නේ චිප් එකේ චිප් එකක් තියෙනවා. ඒ චිප් මම දන්නවා ඒ සීන් එක ඔයක ඔන්ලයින් එකේ යාලා මාසෙට මුලින්ම පේ කරනවා. ඒ ලිමිට් එක ඉවර වෙනකන් අපිට ගන්න පුළුවන්. ඒ ගන්නකොට අපි බයික් නම්බර් එක ගමු වෙටෙනවා. ඒ මොකක්ද මේ ගැජමැටිස් එක ඇත්තටම කියනවා. ඒක තියෙනවා බයික් එක පොඩි චිප් එකක් වගේ තියෙනවා. පොළ පාට චිප් එකක් වගේ. පොකුරවල හරිය ඒකත් පොඩි වීඩියෝ එකක් අල්ලලා දාන්න බලන්න මම ටැග් එකකින් හරි පාපොට් සිස්ටම් එකක් වගේ පාස්පෝර්ට් සිස්ටම් එකක් හරි අන්න නැද්දලම අර සෙන්සර් එකක් තියෙනවා ඒක වැදගත් ගමන් ඔටෝ පෙට්‍රල් සීන් එක. එතකොට හරි අපි කොහොමද කතා කරන්නේ ඒ විජි ඒජන්සි එක හරියට ක්වොලිෆිකේෂන් අනිත් එක කොහොමද අවදානම ඩ්‍රයිවිං ලයිසන්ස් අන්ඩර්බෝන්ඩ් ඉන්ටේකින්ද තාම මොනවද ඔක්කොම කැමබීම ඔක්කොම කතා කරනවා. ඒකවල ඕගොල්ලන්ට හම්බ කරන ගාන ඕගොල්ලන්ට අතේ ඉතුරුයි. කම්පැනි පඩි ගෙවද්දි හරිද? පඩි ගෙවද්දි කම්පැනි ඔන් ටයිම් ඕගොල්ලන්ට පඩිය ගෙවනවා. ඔන් ටයිම් ගෙවනවා කියන්නේ මේවා සප්ලයි කම්පැනිස් නේ. සප්ලයි කම්පැනිස් කවුරුත් විශ්වාස කරන්න බෑ. මොකද දන්නවද? කම්පැනිය රොස්පීලර් වගේ යනවනම් අනිවාර්යෙන් පඩි ගෙවන එක පොඩ්ඩක් පරක් වෙනවා. මාස ගාණක් පරක් කරන අන්තිමට පඩියක් ගෙවන්නේ නැතුව කියලා වලට ඉඩ දිනවා. ඒකින්ද ඒක ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. මේ සප්ලයි කම්පැනිස් වලට ඉදිරියට ඒ සප්ලයි කම්පැනි කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. දැන් ඕගොල්ලෝ දැන් මම අහන්නේ ඕගොල්ලෝ මේ අපේ බලන කට්ටිය ඉන්නනේ. බලන කට්ටියට මේ කලබත් මටම් රයිඩර් බයික් රයිඩින් ජොබ් එකට එනවනම් මොනවද බලලා ඉන්න ඕනේ? කියන්න බලන්න. ඕගොල්ලන්ගේ මොනේට වදිනවා විදියට. සාමාන්‍ය මන්නම් කියන්නේ මෙහෙට එන්න කලින් මේ එක්ස්පීරියන්ස් තියෙන කෙනා මෙයා මෙහෙට එන්න කලින් මන්න කියන්නේ ඔයාලගේ අයියාලා හරි කවුරු හරි ඥාති කවුරු හරි ඉන්නවනේ එයාගෙන් අහලා මේ කම්පැනි කොහමද මේකෙන් වැඩ කරන්න පුළුවන්ද මේ කම්පැනි මොනවද HR ඩිපාර්ට්මන්ට් වල කොහමද වෙඩතත් ඒ පොඩ්ඩක් අහලා එන එක මන්නම් කියන්නේ හොඳයි කියලා. ඒක කලින් මේ ගිහිල්ලා ලයිසන්ස් එක එයාපෝට් එකේ මොනවද පාස්පෝර්ට් එක බාර දෙනවනේ. බාර දීලා ඊට පස්සේ අපිට කියන්නේ ඒ ගුවට පස්සේ අපි ඔයාලත් පොඩ්ඩක් තොරතුරු ඔයාලා බලන්න. එයාලා ඒජන්සි කියන දේ මෙතෙන් අහන්න එපා. ඒ ඔයාලත් පොඩ්ඩක් තොරතුරු අහගෙන ඊට පස්සේ ඔයාලා එන එක මන්නම් කියන්නේ හොඳයි කියලා. හරි. අනිත් සබ්ජෙක්ට් එක මට අහන්න මතකයි. දැන් මගේ ෆීල්ඩ් එක ගත්ත හැටියට දැන් මම හිතුවා මට වෙන ජොබ් එකක් වාගෙන මට යන්න පුළුවන්. දැන් මට මේ ජොබ් එක කරන්න බෑ. හරිද? මම ඕල්රෙඩි අවුරුදු 5කට මගේ කොන්ට්‍රැක්ට් එක සයින් කරලා තියෙන්නේ. දැන් මගේ අවුරුදු 5ක් ඉවරයි. දැන් මම වෙන ජොබ් එකක් මට හම්බ වෙනවා හොඳ පඩියකට. දැන් මට මේ ජොබ් එක පස්සේ මම යනවා මට යන්න පුළුවන්. හැබැයි ඒක සහාත්මසින්ම වෙනස් කලබත් එකක් තමයි මම හොයපු විදියට. හරිද? ඒක කොහොමද? දැන් ඔයාලට මේ දැන් මම දැන් එනවා මම ඇවිල්ලා දැන් ඔයාලට මේ ජොබ් එක එපා වුණ අවස්ථා නැතුව තියෙනවනේ. මේ ජොබ් එක මට කරන්න කිසිේ නෑ. මෙතනින් අයින් වෙනවා කියලා අර වදිනවනේ ඔයාලට. ඉතින් ගෝල්ලා අම්මේ මන් තව මාසෙකින් ලංකාවට එනම කියපු දාස අන්න දැන් එතකොට හිතලා බලන්න. හරිද? දැන් එතකොට දැන් ඔයා පාස්පෝර්ට් එක බාර දීලා. දැන් මගේ පාස්පෝර්ට් එක මං ගාව. දැන් ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න. අයින් වෙලා මම ඔයාට වෙන ජොබ් එකකට යන්න. එතකොට මොකද කරන්නේ? යන්න පුළුවන් කියන්නේ යන්න පුළුවන්. පුළුවන් බැරික් තමයි නෙවෙයි. යන්න පුළුවන්. පුළුවන් නම් අපි සාමාන්‍ය එයාලා කියන්නේ එයාලා අල්ලන එක පොයින්ට් එක තමයි ඔයාලා සල්ලි ගෙවන්න ඕනේ. කීයද? හරිද? දැන් ඉස්සර අපි ඉන්නකොට නම් කිව්වේ 3500යි කියලා. රියල් 3500 ගෙවන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයා කම්පැනිෙන් අයින් කරලා යන්න වෙන කම්පැනි නෙවෙයි. ඔයා යන්න ඕනේ නම් ගෙදරත් යන්න ඕන නම් 3500 අපි වීසා වලට බීදම් කරපු ආරගෙන බීදම් කරපු සබ්ජෙක්ට් එක කියලා ඒ සල්ලි ගෙවන්න කියනවා. එතකොට ඒ ගෙවන්න කියන්නේ එයාලා අපිට දාන්න
ஒரு පොයින්ට් එකක් විදියට. අපි ඒක සල්ලි ගෙවන්න බෑ. යන්නේ නැති නැති වෙන්නේ. ඒකට ඔයාට වෙන ජොබ් එකකට යන්න බෑ. වෙන ජොබ් එක එයාලා මේ රිලීස් එක දෙන්නේ. රිලීස් දෙන්නේ කවදාවත් NOC දෙන්නේ නැහැ. මේ ගොඩාක් කට්ටිය NOC දෙන්නේ නැතුව පැනලක් තියෙනවා. පැනනට පස්සේ 10000යි ෆයින් එක. ඒක පොඩ්ඩක් අනිවාර්යව කියන්න යන කට්ටියට කවදාවත් වැඩ හරින්නේ නැහැ කියලා ෆයින් දෙන්න එපා. අනිවාර්යෙන් ඒ තලබත් ආවට පස්සේ කමද වෙන ජොබ්ස් වලට නම් සම ගොඩක් විතර පාස්පෝර්ට් එක අතේ ගමන් දීලා තියෙන්නේ. හරිද? වෙන ජොබ් වලට මාරු වෙනවා මාරු වෙන්න පුළුවන්. දැන් මම කියනවා ප්‍රොෆෙෂනලි ඔයාලා මේ සේල්ස් අනම්මනම් වලට එනවා. හැබැයි මේ තලබත් ජොබ් එකේ ඔයාලා ඇවිල්ලා වෙන ජොබ් එකකට පයින්නවා කියන්නේ හිතන්නවත් එපා. මොකද දැන් එහෙම ඕගොල්ලෝ පැන්න නම් රියල් 10000යි. රියල් 10000ක ෆයින් එකක් අනිවාර්යෙන්ම කණ්ඩ වෙනවා. රියල් 10000ක ෆයින් එකක් කණ්ඩ ඕනේ. අනිත් සමහර වෙලට ඉතින් ඒ තුලම මේ ජයිල් එකේ තුල කන්න වෙනවා. සමහරවට හිරේ ඉන්න වෙන අවස්ථාවල් නැතුවම නෙමෙයි. හරි අනිත් එක තමයි දැන් ඔයගොල්ලන් මේ දැන් මේ වෙලාවේ රියල් 3500 දැන් කීයක් විතර ගෙවන්නේ? 4500 විතර ඉන්න. 4500. අනිත් ඒක තමයි දැන් ඔයාලට මේ තලබත් ජොබ් එකට ඇවිල්ලා වෙන ජොබ් එකකට මාරු වෙනවා කියලා හිතාගෙන ඉන්න එපා. මොකද දන්නවද? මෙහෙ ආවනම් ඇවිල්ලා ඔයාලට යන්න වුණා නම් අනිවාර්යෙන් වෙන ජොබ් එකකට යන්න බෑ. කෙලින්ම ගෙදර තමයි යන්නේ. මේ ගෙදර යන්න යද්දි රියල් 4000 විතර අනිවාර්යෙන් ගෙවලම තමයි යන්න ඕනේ. ලංකාවේ ගානෙන් ගත්තා නම් ලක්ෂ 4ක් කිට්ටු වෙන්නේ. ලක්ෂ 4ක් කිට්ටු වෙන්නේ ගෙවලම තමයි යන්න වෙන්නේ. හරිද? ඒ දැන් මම හිතන්නේ ඕල්මෝස්ට් අපි ඕගොල්ලන් ආපු ගොඩක්ම ඔක්කොම සබ්ජෙක්ට් කවර් කරලා සම්පූර්ණයෙන්ම අපි කවර් කරලා තියෙනවා. හරිද? වෙන මොනවත් ඉතින් අපි අහන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මේ දෙන්නට මේගොල්ලන්ගේ හිත කියන්නේ මම මේගොල්ලන්ට කතා කරපු පළවෙනි එක දැන් මම මේගොල්ලන්ව ළඟින් ආශ්‍රය කරපු මිනිස්සෙක් නෙවෙයි. මගේ යාළුවෙක් හරහා තමයි මම මේ දෙන්නව අඳුරන්නේ. හරිද? ඇත්තටම මගේ මුණක්වත් දැකලා නැති මිනිස්සු. හැබැයි මම අර ඇඳුම්කමට මගේ යාළුවාගේ ඇඳුම්කමට මම කතා කරලා මේ සබ්ජෙක්ට් එක කියපු වෙලාවේ මේ මිනිස්සු මොනවද දන්නවද කිව්වේ? හරි බ්‍රෝ මේක අනිවාර්යෙන් අපි කරන්න ඕන දෙයක්. හරිද? මොකද දන්නවද? පොඩි කොල්ලෝ ඉන්නේ ජීවිත ගොඩක් අවදානමක තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් හරි අනිවාර්යෙන්ම මේක කරන්න ඕනේ කියලා තමයි මේගොල්ලන් ආවේ. මේගොල්ලන් මේගොල්ලන් පෙන්නන්න ලෑස්ති වුණා. ඊට පස්සේ මම කල්පනා කරා මේගොල්ලන් අර මේගොල්ලන්ගේ ජීවිතේට අන්තිමට ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ නේද? ඒකෙන් තමයි මේගොල්ලන්ගේ මූණත් අර මූණ විස්තර මුකුත් මම කියන්න දෝ කතා කර. ඕගොල්ලන් ඇත්තටම කියනවනම් මේ දෙන්නට අද්ද කරාම වැඳලා ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ සම්පූර්ණ කතන්දරේම ඕගොල්ලන්ට ඇවිල්ලා කිව්වට මම මේ වීඩියෝ එකට කතා කරනවා කියන්නේ මේගොල්ලන් කිසිම බෙනිෆිට් එකක් නැතුව මේගොල්ලන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ මම මෙතන ඇවිල්ලා කතා කරා කියලා. ඒත් මේගොල්ලන්ගේ කාලය වැය කරගෙන හරිද? වෙලාව වැය කරගෙන අර ඇවිල්ලා මේ දේ ගැන කියනවා කියන්නේ මේගොල්ලන්ගේ කලින් හදි මේගොල්ලෝ මොනවද නැහැ කිව්වේ? මම ලංකාවේ ඉඳලා එද්දිත් ගෝ මට කවුරුත් කියලා දෙන්න හිටියේ නැහැ. මේ ගැන දන්නේ නැති හින්දා තමයි මම ආවේ. අනිවාර්යයෙන් ඕගොල්ලෝ මේ ගැන දැනගෙන හිටියේ නැහැ නේද? එහෙම දන්නේ නැති හින්දා තමයි මම ආවේ කියලා තමයි ඒගොල්ලන් කිව්වේ. හරිද? මේ සම්පූර්ණ සිද්ධිය ඕගොල්ලන් දැනගන්න ඕනේ හින්දා තමයි මේගොල්ලන් ඇවිල්ලා අද කතා කරන්නේ. ඇත්තටම ඕගොල්ලන් මේගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නමින් මම කිව්වේ නැති වුණත් ඕගොල්ලන් අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙන්නම ඕනේ. හරිද? ගොඩක් ස්තුතියි බ්‍රෝ. ඇත්තටම හදවතින්ම සන්තෝෂයි ඔයාලා දෙන්න සපෝට් එකට. ඇත්තටම මේක ගොඩක් වටිනවා අපි ලංකාවේ දැන් ඉන්න කොල්ලන්ට ගොඩක් කොල්ලෝ බලාගෙන ඉන්නවා. පොඩි කොල්ලෝ ජීවිත කොච්චර ජීවිත අවදානමක් තියාගෙනද මේ කරන්න ඕනේ. ඒ වගේම මොන මේක තියෙන රිස්ක් එක ඕගොල්ලන් පැහැදිලි කරනකොට ගොඩක්ම ස්තුතියි. ඇත්තටම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. හරිද? මම හිතන්නේ ඕගොල්ලන් ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගෙන ඇති කියලා මම හිතනවා. හරිද? මේ වගේ කියන්නේ මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ මම ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අනිවාර්යෙන් මගේ channel එකට subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි Facebook එකෙන් බලනවා නම් අනිවාර්යෙන් like එකක් දාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම share කරන්න. අනිවාර්යෙන්ම ඔක්කොටම share කරන්න. මේක කට්ටියම දැනගන්න ඕන කාරණයක්. හරිද? මේ එතකොට තමයි මම කියන්නේ එන්න පිටරට එන්න කමන්නේ. හැබැයි දැනගෙන එන්න. දන්නේ නැතුව එන්න අහලා කරලා හැමෝගෙම පොඩක් අහලා කරලා දැනගෙන එන්න. හරිද? එතකොට තමයි ඕගොල්ලන්ට ඉදිරියට එන දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. අනිත් එක තමයි මම Instagram වලට frequently මේ
මේව සම්බන්ධයෙන් පොඩ්ඩක් අප්ඩේට් කරන්න කියලා අප කල්පනා කරගෙන ඉන්නවා. ඒකින්ද මගේ Instagram එකටත් පොඩි follow එකක් දාලා ඔයගොල්ලන් ටච් එකේ ඉන්න හරිද? මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක මම ඔයගොල්ලන්ව හම්බෙන්නම්. එතකන් signing off. Finance.